හොඳයි. ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍රයකින් අපි මුණ ගැහෙන්නේ. ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට අපි වැඩ ටික සාකච්ඡා කරමු පුතාලා. බලන්න පළවෙනි ප්‍රශ්නේම. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියව ගන්න බලන්න. එකිනෙක ස්කන්ධයේ M වූ A හා B ගෝල දෙකක් සුමට තිරස් ගෙබීමක් මත එකම සරල රේඛාවේ හේත් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ. චලනය වෙමින් ගැටුමක් වේ. A හා B ප්‍රවේග පිළිවෙලින් U හා λ U වේ. A හා B අතර ප්‍රත්‍යාගත සංගුණකයේ භාගය වේ. අපෙන් අහනවා පුතා ප්‍රශ්නයක්. ගැටුමකට මොහොතකට පෙර A හි ප්‍රවේගය සොයා ගැටුමකට මොහොතකට පසු A ප්‍රවේගය සොයා λ විශාලය තුනෙන් එක නම් A හා B හි දිශා ප්‍රතිවිරුද්ධ වන බව පෙන්වන්න තියෙනවා පුතා. හරි. ප්‍රශ්නය මෙමය ගාන සිද්ධ වෙන්නේ. අංශු දෙකක් තියෙනවා පුතා. එකක වේගය u අනිත් එක්කෙනාගේ වේගය λ u ස්කන්ධයේ mm. මේ වස්තු දෙක යම්කිසි අවස්ථාවක මෙහෙම ගැටෙයි. යම්කිසි අවස්ථාවක ගැටෙයි. ගැටීමේදී ආවේග බල හට ගන්නවා. I වගේ. ගැටුමින් පසු පුතා මේ දෙන්න අපි දන්නේ නැහැ කොහෙටද චලනය වෙන්නේ කියලා අපි හිතමු. V1 V2 කියලා ප්‍රවේග දෙකකින් මේ දෙන චලනය වෙනවා කියලා අපි හිතමු. එතකොට පුතාට ප්‍රශ්නයක් ඇති කොහොමද මම අර පැත්තට දෙන්න යනවා කියලා හිතුවේ. මේ තියෙන පෙර අවස්ථාව, මේ තියෙන පුතා ගැටුම, අර තියෙන පසු අවස්ථාව. පෙර පසු. පෙර මේ තියෙන්නේ ගැටුම, මේ තියෙන පුතා පසු අවස්ථාව. පසු අවස්ථාවේ V1 V2 කියලා ප්‍රවේග ලකුණු කරලා තියෙනවා. අපි හරියටම දන්නේ නැහැ කොහාටද චලනය වෙන්නේ කියලා. මේ තියෙන පුතා ගැටුමට පෙර අවස්ථාව. හරි. අපිට පුළුවන් ගම්‍යතා සංස්ථිතික නියමය පාවිච්චි කරන්න. ගම්‍යතා සංස්ථිතික නියමය පාවිච්චි කරන්න පුළුවන් පුතා. ගම්‍යතා සංස්ථිතික නියමය පාවිච්චි කරොත් අපි ඒක පාවිච්චි කරමු එක දිශාවක. ගම්‍යතා සංස්ථිතික නියමයක් පුතා දිශාවකට පාවිච්චි කරන්න ඕනි. ඒකෙදි වෙන්නේ පෙර ගම්‍යතාවය සමාන කරනවා පුතා පසු ගම්‍යතාවයට. දැන් පෙර කියන්නේ මේ අවස්ථාවනේ m වැඩි කිරීම u. ගන්න මෙයාගේ ස්කන්ධයත් m. නමුත් පුතා වැඩි කරන්න වෙන්නේ λ u ගෙන්. මොකද ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. මෙයාගේ ස්කන්ධය m ප්‍රවේගය u. ස්කන්ධය ගුණ කරනවා ප්‍රවේගය සමග u. එතකොට ලැබෙනවා මේ වස්තුවේ ගම්‍යතාවය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය m වැඩි කිරීම u. දැන් මේ වස්තුවේ ගම්‍යතාවය ලියන්න ඕනේ ස්කන්ධය m ප්‍රවේගය λ u. m වැඩි කිරීම λ u. නමුත් λ u ගේ දිශාව තියෙන්නේ මේ පැත්තට. අපි සමීකරණය දාන්න දකුණු පැත්තට. ඒක නිසා ඒක λ u වෙන්න ඕන. සමානයි. දැන් මේ තියෙන පසු ගම්‍යතාවය මේ අවස්ථාවේ m වැඩි කිරීම v1 m වැඩි කිරීම v2 කියලා අපිට ගන්න පුළුවන්. m v1 ධන m v2 කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. මේ හැම කොටසකටම අපි m කපන්න පුළුවන්. m ඍණ λ u සමානයි v1 ධන v2 කියලා අංකික සමීකරණය අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතා අපිට පුළුවන් නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය යොදන්න. ඒකෙදි වෙන්නේ පසු ප්‍රවේග වෙනස. පසු ප්‍රවේග වෙනස. පසු සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නත් පුළුවන්. පෙර ප්‍රවේග වෙනස. අපි සමාන කරනවා පුතා ඍණ ඊට. ඍණ ඊට සමාන කරනවා. ඊවලගේ ගාන දෙනවද බලන්න. ඊවලගේ ගාන සඳහන් කරනවද? ඊවලගේ බලන්න ගාන දෙනවද බලන්න. ඊවල ප්‍රත්‍යගත සංගුණකයේ භාගය කියලා දීලා තියෙනවා පුතා. ප්‍රත්‍යගත සංගුණකයේ භාගය කියලා දීලා තියෙනවා. පසු ප්‍රවේග වෙනස. v1 ඍණ v2 කියලා අපිට පසු ප්‍රවේග වෙනස ගන්න පුළුවන්. මොකද මම කරේ මේ ප්‍රවේගයෙන් මේ ප්‍රවේගය අඩු කරා ප්‍රවේග වෙනස. එතකොට මේ ප්‍රවේගයෙන් මේ ප්‍රවේගය අඩු කරන්න ඕනේ. u ඍණ λ u. නමුත් λ u ගේ දිශාව වෙනස් නිසා ඍණ λ u කියලා මෙතන දාන්න වෙනවා. මෙතන ලෙන්නේ ඍණ. e වලගේ පුතා භාගයයි. v1 ධන v2 v1 ඍණ v2 සමානයි u ධන λ u. මෙතන ඍණ භාගයයි u ධන λ u කියලා අපිට ගන්න පුළුවන්. අපිට මේ ඍණ ලකුණත් මේ පැත්තට මේ ඍණ ලකුණ පුතා මේ පැත්තට වැඩි කරද්දී v1 ඍණ v2 එක v2 ඍණ v1 වෙනවා. දෙකෙන් වැඩි කරද්දී 2යි v2 ඍණ 2යි v1 කියලා අපිට ගන්න පුළුවන්. සමානයි u ධන λ u කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි මේක ලස්සනට ලියාගත්තොත් u ධන λ u සමානයි 2යි v2 ඍණ 2යි v1 කියලා අපිට සම්බන්ධය හදා ගන්න පුළුවන්. මේක අංක 2 සමීකරණය ලෙස ගන්න පුළුවන්. මෙතනදී උනේ පුතා මේ කොටස මේ පැත්තේ ලිව්වා මේ කොටස මේ පැත්තේ ලිව්වා.
අපිට පුළුවන් දැන් මේ සමීකරණ දෙක සුළු කරන්න. අපෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද බලන්න. අපෙන් අහලා තියෙන ප්‍රශ්න හරියට බලන්න ප්‍රශ්න. මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ පුතා? ගැටුමින් මොහොතකට පසු ඒහි ප්‍රවේගය සොයා. ගැටුමින් මොහොතකට පසු ඒහි ප්‍රවේගය සොයා පුතා. ගැටුමින් මොහොතකට පසු ඒහි ප්‍රවේගය සොයා. පුතා තේරුම් ගන්න ඕනේ මේ තියෙන AB කියන වස්තු දෙක. AB කියන වස්තු දෙක. AB කියන වස්තු දෙකයි පුතා මේ තියෙන්නේ. අපෙන් අහන්නේ ගැටුමින් මොහොතකට පසු ඒහි ප්‍රවේගය. පුතා පසු අවස්ථාවේදී ඒගේ ප්‍රවේගය කියන්නේ v1. ගානේ අහන්නේ පසු අවස්ථාවේ ගැටුමින් පසු කියන්නේ මේ අවස්ථාවේදී ඒගේ ප්‍රවේගය v1. අපිට අවශ්‍ය වෙන්නේ පුතා v1. v1 අවශ්‍ය වෙන්නේ. v1 අවශ්‍ය වෙන නම් v2 කැපෙන්න ඕනේ. මෙතන ඉන්නවා 2යි v2. මෙතන ඉන්නවා v1. අපි මේව දෙකෙන් වැඩි කරලා මෙයත් එක්ක අඩු කරමු. අංක එක දෙකෙන් වැඩි කරමු. අංක එක වැඩි කිරීම 2 අඩු කිරීම 2. මේව දෙකෙන් වැඩි කරොත් පුතා 2යි u ඍණ 2යි λ u එකෙන් අඩු වෙනවා පුතා මෙයාව u ඍණ λ u ඍණ ලැම්ඩ u සමානයි 2යි v1 ධන 2යි v2 ඍණ 2යි v2 ධන 2යි v1 2යි u ගෙන් u අඩු වෙනකොට පුතා u මෙතනින් ඍණ 3යි ලැම්ඩ u කියලා එනවා මෙතනින් 2යි v2 කැපෙනවා 4යි v1 කියලා එනවා අපි u එළියට ගත්තොත් u 1 ඍණ 3යි ලැම්ඩ බෙදීම 4 සමාන වෙනවා පුතා v1 මේක තමයි උත්තරේ මේ හුවේ ගැටුමින් මොහොතකට පසු ඒහි ප්‍රවේගය ගැටුමින් මොහොතකට පසු අවස්ථාවේ ඒගේ ප්‍රවේගය v1 ඔයල ඉවරයි. ගන්න තවත් කොටසක් අහනවා පුතා. බලන්න අහන ප්‍රශ්නේ සොයා ඒහි ප්‍රවේගය සොයා. දැන් අපි ඒගේ ප්‍රවේගය සොයනවා කියන දේ ඉවරයි. මේ තියෙන ඒගේ ප්‍රවේගය. මේ තියෙන පුතා ගැටුමින් පසු ඒහි ප්‍රවේගය. හරි. ඊට පස්සේ කියනවා ලැම්ඩ විශාලයි පොරෙන් එක නම් ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙන බව පෙන්වන්න. හරි. පුතා ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. පුතා දැන් ඒ ගමන් කරන්නේ අපි අරගෙන තියෙන මේ පැත්තට කියලානේ. එතකොට ඒහි චලිත දිශාව තමයි දකුණු පැත්ත. මොකද ඔයාලට පේනවා මේ ඊතලයේ තියෙන දකුණු පැත්තට. ඒහි චලිත දිශාව පුතා දකුණු පැත්තට තියෙන්නේ. අපෙන් කියනවා ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වේ නම්. ඒ කියන්නේ පුතා මේ ඊතලය මේ පැත්තට නෙමෙයි මේ ඊතලය මේ පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ v1 වලගේ ඍණ වෙන්න ඕනේ. ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වේ නම් v1 හි අගය මොනව වෙන්න ඕනද? ඍණ විය යුතුයි. පුතා ඍණයි කියන්නේ මොකක්ද? බිඳුවට වඩා කුඩයි කියන එක. මේ තියෙන අගය u බෙදීම 4 1 ඍණ 3යි ලැම්ඩා. පුතා ඍණයි කියන්නේ බිඳුවට වඩා කුඩයි කියන එක. v1 කියන්නේ මේ අගය. පුතා ඒක අර පැත්තට නැතුව මේ පැත්තට යනවා නම් ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ වෙනවා නම් මේ උත්තරේ ඍණ වෙන්න ඕනේ. v1 හි අගය ඍණ විය යුතුයි. ඍණයි කියන්නේ පුතා බිඳුවට වඩා කුඩා වෙන්න ඕනේ. 4 වරක් බිඳුව බිඳුවයි u බෙදුවොත් 1 ඍණ 3යි ලැම්ඩා කුඩයි බිඳුවයි 1 කුඩයි 3යි ලැම්ඩා. හරි බලන්න මේ උත්තරේ තමයි තියෙන්න ඕනේ. අපි පළවෙනි ප්‍රශ්නේ අවසන් කරා. දැන් එනවා අපි දෙවෙනි ප්‍රශ්නයටත් පුතා. මේ ඉවර කරගන්න. මේ ගන්න කියව ගන්න බලන්න. අංශුවක් තිරස් ගෙවීමක් මත වූ ඕලක්ෂයක සිට u සමානයි 2g ආරම්භක ප්‍රවේගයකින් හා තිරසට මෙහෙම දීලා අපිට දත්ත වගයක් දීලා තියෙනවා. ලකුණු කරගන්න. ගාන හොඳට කියවගෙන ගාන ලකුණු කරගන්න.
හරි. වෙලාදීද පුතා? හදිනේ. හරි. ගන්න තියෙන්නේ පුතා. බව පෙන්වන්න කියලා උත්තරයක් දීලා තියෙනවා ටික පැහැදිලි. ඉතින් ඒ උත්තරය අපි බව පෙන්වීම නිසා අපි උත්තරේ තව පාරක් බව පෙන්වන්න තියෙන උත්තරේ ලියාගමු බලන්න. sec වර්ගය ඇල්ෆා ඍණ 4යි tan ඇල්ෆා ධන 3. sec වර්ගය ඇල්ෆා ඍණ 4යි tan ඇල්ෆා ධන 3 සමානයි 0යි බව පෙන්වන්න තියෙන්නේ පුතා. ඊට අමතරව පෙන්වන්න තියෙනවා ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් මූල 2යි කියලා. ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් මූල 2යි. මෙන්න මේ උත්තර දෙක තමයි ඔයාලට බව පෙන්වන්න තියෙන්නේ. හරි. ගාන හදලා ඉවර කරමු පුතා. ගාන හදන්න. අපි තිරස්ස දාමු s සමානයි ut පාවිච්චි කරමු පුතා. තිරස්ස s සමානයි ut පාවිච්චි. බලන්න මේ ලක්ෂය මේ බලන්න. බිත්තයකට ඉහළින් යයි කියලා දාලා තියෙන්නේ. හරි. ගානවලට පැහැදිලි. අපි s සමානයි ut තිරස්ස යොදමු පුතා. s සමානයි ut. අපි මේ ප්‍රවේගයේ ආරම්භක වේගය u කියලා අපිට ගානේ කොහොමද දීලා තියෙනවා u. එතකොට s කියන්නේ පුතා තිරස් විස්ථාපනයේ සිම්පල් a. u කියන්නේ තිරස් ප්‍රවේග සංරචකය u cos alpha නේ. u cos alpha. u cos alpha වැඩි කිරීම t. ටයිම් එක t කියලා අපි ගමු. ඕක තමයි පළවෙනි එක වෙන්නේ. ඊට පස්සේ පුතා අපි සිරස්ව දාමු. s සමානයි ut ධන භාගයේ t වර්ගය. s කියන්නේ පුතා සිරස් විස්ථාපනය u sin සිරස් ප්‍රවේගය පුතා u sin 45. sorry u sin alpha කොනේ alpha නේ. u sin alpha වැඩි කිරීම t ධන භාගයයි පුතා ත්වරණය. අපි සිරස්ව දාන නිසා ගුරුත්ව ත්වරණය හිතනවා ගුරුත්ව ත්වරණය තියෙන පුතා පහළට g තියෙන්නේ. අපි ඉහළට දාද්දි ඍණ g වෙනවා. සාමාන්‍ය දේවල් ඒවා. t වර්ගය. 3යි බෙදීම 4යි u sin alpha t අපි මෙතනින් ආදේශයක් දාමු. t පුතා මෙතනින් අපි උක්ත කළොත් a සමානයි u cos alpha t ගෙන් a බෙදුවොත් පුතා u cos alpha ගෙන් t උක්ත වෙනවා. මේ කොටස වලට තේරෙන්න ඕන. මේ t වලගේ අපි මේ t ඉන්න තැනට ආදේශ කරමු. a බෙදීම u cos alpha. මෙතන ධනයි ඍණයි ගුණ වෙලා පුතා මෙතන ඍණ වෙනවා. ඍණ භාගයයි gt a බෙදීම u cos alpha ගේ සම්පූර්ණ වර්ගය කියලා එනවා. 3යි බෙදීම 4යි u කපන්න පුළුවන් පුතා. a කියන්නේ සංගුණකයක්. sin බෙදීම cos tan alpha මෙතන a වර්ග වෙනවා. ඍණ භාගයයි g a වර්ග බෙදීම නැත්නම් අපි මෙහෙම ලියමු. ඍණ g බෙදීම 2යි a වර්ගයේ බෙදීම u වර්ගය cos වර්ගය alpha. 3යි බෙදීම 4යි a tan alpha ඍණ ga වර්ගයේ බෙදීම 2යි u වර්ගය. පුතා මේ cos වර්ගය අපිට උඩට ලියන්න පුළුවන් sec වර්ගය alpha කියලා අපිට ලියන්න පුළුවන් වෙනවා. ස්ථාන කරගන්න. තව සුළු කළොත් 3යි බෙදීම 4යි සමානයි a tan alpha ga වර්ගය බෙදීම 2යි පුතා u වර්ගය. අපි දන්නවා මේ ඉන්නේ පුතා u නේ. මේ ඉන්නේ u. u කියන්නේ 2යි ga මූල. ඒතකොට u වර්ගයේ වෙද්දී මෙතන u වර්ගයනේ ඉන්නේ. අපිට ලියන්න පුළුවන් 2යි ga කියලා ලියන්න පුළුවන්. sec වර්ගය alpha. 3යි බෙදීම 4යි a tan alpha පුතා මෙතන ga වර්ගයේ ඒත් එක කපනම එනවා. මෙතන කැපීම මෙන්න මෙහෙම කපන්න පුළුවන්. g ට g කපන්න පුළුවන්. a වර්ගයට a කපන්න පුළුවන්. ඒතර උඩින් ඉතුරු වෙන පුතා a එකක් විතරයි. a බෙදීම 4යි sec වර්ගය alpha. දැන් පුතා මේ හැමෝගෙම a කපන්න පුළුවන් අපිට. ඒව කපන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් සමීකරණය 4න් වැඩි කරන්න. 3 සමානයි 4යි tan alpha ඍණ sec වර්ගය alpha කියලා ගන්න පුළුවන්. බිඳුව සමානයි 4යි අපි නැත්නම් sec වර්ගය alpha මේ පැත්තට ගමු. sec වර්ගය alpha ඍණ 4යි tan alpha ධන 3 සමානයි බිඳුවයි. සම්පූර්ණ කරගන්න. ගාන අපිට බව පෙන්වන්න තිබුණේ මේ උත්තරේ පුතා.
මේක අපි හදලා ඉවර වුණා. හරි. ඒකේ තව කොටසක් තියෙනවා. ඇල්ෆා සමානයි tan inverse මූල දෙක බව පෙන්වන එකක් තියෙනවා. ඇල්ෆා සමානයි tan inverse මූල දෙක බව පෙන්වන එකක් තියෙනවා. sec වර්ග ඇල්ෆා ඍණ 4යි tan ඇල්ෆා ධන 3 සමානයි 0යි. ලියන්න. මේකේ පුතා මේ sec වර්ගයට දාන්න පුළුවන් එක ධන tan වර්ග ඇල්ෆා ඍණ 4යි tan ඇල්ෆා ධන 3 සමානයි 0යි. tan වර්ග ඇල්ෆා ඍණ 4යි tan ඇල්ෆා ධන 4 සමානයි 0යි. පුතා මේ කොටස කවුද? මේ කොටස පුතා tan ඇල්ෆා ඍණ 2 වර්ගය. tan inverse 2යි කියලා තියෙන මූල දෙක නෙමෙයි නේ. හරි. මෙතනින් ගන්න පුළුවන් tan ඇල්ෆා ඍණ 2 සමානයි බිඳුවේ වර්ගමූලය. tan ඇල්ෆා ඍණ 2 සමානයි 0යි. tan ඇල්ෆා සමානයි 2යි. ඇල්ෆා සමානයි tan inverse 2යි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. එක එක ස්කන්ධයේ M වූ AB අංශු දෙකක් අචල සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක දෙකලවරකට ඈඳා රූපේ පරිදි ඒ අංශුව සිරස් හරි රූප සරහන වලට පේන්නේ නෑ නේද? අපි රූප සරහන පේන්න බලමු. පේන්න සලස්ව ගමු. දැන් ගන්න සම්පූර්ණයෙන් පේනවද බලන්න. එක එක ස්කන්ධයේ M A හා B අංශ දෙකක් සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක් දෙකලවරට රූපයේ දැක්වෙන පරිදි A අංශුව තිරස් ගෙබීමක් සිට A උසකින් නැතිව B අංශුව ගෙබීමේ ස්පර්ශ කරමින්ද සමතුලිතතාවයේ පිහිටා ඇත. A අංශුව සිරස්ව පහළට mu ආවේගයක් දෙනු ලැබේ. අපිට කියනවා ආවගෙන් මොහොතකට පසු ඒ අංශුව ප්‍රවේගය සොයන්න. ඒ ගෙබීමට ළඟාවීමට ගතවන කාලය සොයන්න කියලා අපිට කියනවා. හරි. ගණන් තේරුම් ගත්තද බලන්න. හරි. ගණන් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. ගණන් දෙපාරක් තුන් පාරක් කියව ගන්න. උපසරහනේ පුතා මෙන්න මේ කතාවක් තියෙන්නේ. මොන වගේ රූපයක් තියෙන්නේ. මේ රූපසරහනේ පුතා මේ රූපසරහනේ කියන විදිහට මෙන්න මේ අංශුවට දෙනවලු ආවේගයක් mu කියලා ආවේගයක් ලබා දෙනවලු mu කියලා ආවේගයක්. හරි ආවේගයක් කියන්නේ මොකක්ද? හරියට මිටියකින් ගහන එකක් ආවේගයක් වගේ. ඒ කියන්නේ මෙයාට තට්ටුවක් දෙනවා. මෙයාට මිටියක් කරන් ගහනවා වගේ කොච්චර ආවේගයක්ද දෙන්නේ? හරියට පහළට දෙනවා ආවේගයක්. මෙයාට පුතා I කියලා ආවේගයක් පහළට දෙනවා. I කියලා ආවේගයක්. ඒ I කියන ආවේගයේ විශාලත්වය mu. ආවේගයක් කියන්නේ පුතා මිටියකින් පහරක් මෙයාට ගැහුවා වගේ. මේ අංශුවට මිටි පහරක් ගැහුවා. ඒ මිටි පහරේ විශාලත්වය mu. මිටි පහරේ ආවේගය මිටි පහරකින් ලැබෙන ආවේගයක්.
ඒ මිටි පහරේ විශාලත්වය පුතා mu. මම ඒක I ලෙස නම් කළා. මේ මෙන්න මේ අංශුවට පුතා මිටි පාරක් ගැහුවා. මෙයාගේ බර ස්කන්ධ m කියලා ගන්න දීලා තිනවා. මෙයාගේ ස්කන්ධයත් m. මෙයාට මිටි පාරක් ගහද්දි පුතා මෙයා ගැට ගහලා තියෙන තන්තුව තියෙනවනේ තන්තුවත් ගැස්සෙනවා. තන්තුවත් ගැස්සිලා තන්තුවේත් හට ගන්නවා ආවේගයක්. ඒ හට ගන්න ආවේගය මම J ලෙස නම් කරනවා. මේ තන්තුවේ මෙතන J ආවේගයක් හටගත්තා නම් පුතා මේ තන්තුව පුරාවටම මේ හැමතැනකම ආවේගය පුතා J ට සමාන වෙනවා. ආවේග සමාන නොවුනොත් මොකද වෙන්නේ? තන්තුවේ මෙතන ආවේගයට මෙතන ආවේගය සමාන නොවුනොත් තන්තුව කැඩෙනවා පුතා. හරි. නැවත කියන්නේ මේක ප්‍රැක්ටිකලි දකින්න. මේ වගේ දෙයක් මේ වගේ ඇටවුමක් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මෙතන කප්පියක් තියෙනවා. මෙතන නූලක් දාලා ඉවර වෙලා මේ පැත්තේ අංශුවකට ගහනවා. මෙතන අංශුවකට ගහලා මේක පොළවේ තියලා තියෙනවා. මෙයා මෙහෙමම ඉන්නවා. මෙතන සිට පොළවට උස A. දැන් මෙයාට ගහන මිටි පාරක්. මිටි පාරක් කියලා නැහැ නමුත් ගානේ තියෙනවා ආවේගයක් දෙනවා කියලා. ආවේගයක් කියන්නේ හරියට මිටියකින් පොල්ලකින් ගහනවා වගේ දෙයක්. මෙයාට ගහන මිටි පාරක් පොල්ලකින් ගහනවා. පොල්ලේ ඒ කියන්නේ ගහන විශාලත්වය mu. මම ඒක I ලෙස නම් කරා. ඒ කියන්නේ මෙයාට පහර එල්ල කරන ප්‍රමාණය mu. මෙයාට පහරක් එල්ල කරාම මේ තන්තුව ගැස්සිලා මෙයාවත් උඩට එන්න උත්සාහ කරනවා. මේ තන්තුව ගැස්සෙන ආවේගය J ලෙස නම් කරා. හරි. ඔකයි කතාව වෙන්නේ. ඊට පස්සේ පුතා මේකට සිද්ධ වෙන්න පුළුවන් ඊළඟ කාරණේ අපි රූප සරහනකින් අඳිමු. ඊට පස්සේ වෙන්න පුළුවන් ඊළඟ කාරණාව රූප සරහනකින් අඳිමු. හරි. මෙයා පහළට යම්කිසි වේගයකින් යනවා. මෙයාත් ඊට පස්සේ යම්කිසි වේගයකින් පහළට යනවා. ඒතර මෙතනින්දී නිශ්චලතාවයේ මෙතනදී ගහනවා. දැන් මෙයා පහළට මේ මිටි පහර නිසා මෙයා පහළට යන්න පටන් ගන්නවා. එයා පහළට යන වේගය v නම් පුතා. මෙයා ඉහළට යන වේගයත් v වෙනවා. මොකද මෙයා යන වේගයම තමයි මෙයාට යන්න වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකට ආවේග සමීකරණ පාවිච්චි කරන්න. ආවේග සමීකරණ. ආවේගය කියන්නේ කවුද? ඉස්සෙල්ලාම අපි ලියමු ආවේගය කියන්නේ කවුද කියලා පුතා. ආවේගය කියන්නේ පසු ගම්ම්‍යතාවය ඍණ පෙර ගම්ම්‍යතාවය. ඔක තමයි කතාව. එකම දිශාවකට. හරි. අපි මෙහෙම කරමු. මේ දෙන්නගේ නම් දෙක අපි මෙහෙම AB කියලා ගමු. AB ගානේ සමහර විට නම් දීලත් ඇති නැතුවත් ඇති මම ලොකුවට ගානේ කියවන්න ගියේ නෑ. හරි. අපි පුතා ඒට දාමු ආවේග සමීකරණය. ඒට දාමු ආවේග සමීකරණය. ඒට මේ ආවේග සමීකරණයට කියන නම තමයි පුතා ආවේග සමීකරණයට කෙටියෙන් කියන නම තමයි I සමානයි ඩෙල්ටා mv. ආවේග සමීකරණය කියන්නේ I සමානයි ඩෙල්ටා mv. ඒට I සමානයි ඩෙල්ටා mv යෙදීම. මෙන්න මේ A කියන වස්තුවට පුතා අපි ඩෙල්ටා mv යදනවා. I කියන ආවේගය. ඔයාලට මේක පැහැදිලි නැත්නම් මෙහෙම ලිව්වත් කමක් නැහැ. ඒට ආවේගය සමානයි පසු ගම්ම්‍යතාවයේ ඍණ පෙර ගම්ම්‍යතාවය. පුතා මේ තියෙන A කියන වස්තුව, මේ තියෙන A කියන වස්තුව. A කියන වස්තුව මත පහළට තියෙනවා I කියලා ආවේගයක්. අපි සමීකරණය දාන්න දැන් ආවේගය සමානයි පසු ගම්ම්‍යතාවයේ ඍණ පෙර ගම්ම්‍යතාවය. දැන් අපි මේක දාන්නේ කාටද? Aට. Aට තමයි දාන්නේ. Aට කොයි පැත්තටද දාන්නේ? දිශාව පහළට. හරි. මේ තියෙන A මත පහළට ආවේගය I. ආවේගයෙන් මේ පැත්තට ලියන්නේ. A මත ඉහළට ආවේගය J. ඒතර I ඍණ J සමානයි. පසු ගම්ම්‍යතාවය පුතා. මෙයාගේ පසු ගම්ම්‍යතාවය. මෙයාගේ ස්කන්ධය M කියලා ගානේ කොහොමද දීලා තිබුණා? මේ තියෙන පසු අවස්ථාව ස්කන්ධය M ප්‍රවේගය V. මේ තියෙන පුතා පෙර අවස්ථාව. මේ තමයි ආවේගයේ දෙන අවස්ථාව. මේ තමයි පසු අවස්ථාව. අපිට ඕනේ පසු ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවය කියන්නේ පුතා ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. කාගේද? අපි දාන්නේ ඒටනේ පුතා. එතකොට මෙතන පසු ගම්ම්‍යතාවය කියන්නේ කාගේ පසු ගම්ම්‍යතාවයද? ඒගේ පසු ගම්ම්‍යතාවය. මේ තියෙන්නේ ඒකේ ගම්ම්‍යතාවය කියන්නේ m වැඩි කිරීම v පහළට. අපි සමීකරණය දාන්නේ පහළට. m වැඩි කිරීම v ඍණ පෙර ගම්ම්‍යතාවය. පෙර අවස්ථාව පුතා මේක. ඒ ඉන්නේ මෙතන නිශ්චලතාවය. එහෙනම් පෙර ගම්ම්‍යතාවය බිඳුවයි. එතනින් I ඍණ j සමානයි mv කියලා සම්බන්ධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පුතා අපි දාමු බීට දාමු සිරස් ඉහළට. මොකද B යන්න හදන්නේ උඩටනේ. බීට දාමු අපි සිරස් ඉහළට. ආවේගය සමානයි පසු ගම්ම්‍යතාවය ඍණ පෙර ගම්ම්‍යතාවය. මෙන්න පුතා B. මෙතන පසුව තේරුම් ගන්න. මෙතන පසු අවස්ථාව. මෙතන ආවේගය දෙන අවස්ථාව. මේක පෙර අවස්ථාව. පසු ගම්ම්‍යතාවය කියද්දි පුතා මේ රූපයෙන්. මෙතන B. B ස්කන්ධය M කියලා දුන්නා. m වැඩි කිරීම v ඉහළට. අපි සමීකරණය දාන්නේ පුතා ඉහළට. ඒක නිසා ආවේගය කවුද? මෙයාගේ ආවේගය මේ b වස්තුව මත ආවේගය පුතා j සමානයි පසුගම්ම්‍යතාවය m වැඩි කිරීම v
ඍණ පෙර ගම්‍යතාවය. මේ ඉන්නේ පෙර අවස්ථාවේ. මෙයන්නේ නිශ්චලතාවයේ බිඳුවයි. අපිට ලැබෙනවා පුතා සමීකරණයක් J සමානයි MV කියලා සමීකරණයක් ලැබෙනවා. දැන් අපි ළඟ තියෙනවා සමීකරණ දෙකක්. මෙතින් 1 මෙතින් 2. 1 2. අපිට පුළුවන් 1 2 සමීකරණ දෙක එකතු කරන්න. 1 2 සමීකරණ දෙක එකට එකතු කරන්න පුළුවන්. 1 2 සමීකරණ දෙක එකට එකතු කරන්න පුළුවන්. 1 ධන 2. I ඍණ J එකතු කරනවා පුතා අපි J. I ඍණ J ට එකතු කරනවා J. මෙතනින් ඉන්නවා MV. මෙතන ඉන්නේ පුතා MV. එතකොට පුතාට පේනවා J ට J කපන්න පුළුවන්. I කියන්නේ I සමානයි 2 MV. පුතා මේ I කියලා ගත්තේ මේ ගහන මිටි පාරනේ. ඒ කියන්නේ ආවේගය. ආවේගය ගානේ දත්තයක් වශයෙන් දුන්නා මේ බලන්න. මේ බලන්න. ගානේ දත්තයක් වශයෙන් ආවේගය දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? ඒට සිරස්ව පහලට mu හතරවෙනි පේලි බලන්න. ඒට සිරස්ව පහලට mu ආවේගයක් දෙනවා. ඒ කියන්නේ පුතා මේ ඒට දීපු ආවේගය අපි I ලෙස නම් කරාට එයාගේ විශාලත්වය mu. ඒතර I අපි දන්නවා. මේ I ට ලියන්න පුළුවන් mu කියලා. mu සමානයි 2mv. m ට m කපන්න පුළුවන් පුතා. u බෙදීම 2 සමාන වෙනවා v ට. අපෙන් ඇහුවේ කවුද? අපෙන් ඇහුවේ පුතා b අංශෝ ඉහළ යන නගින ප්‍රවේගය. ඒක කොච්චරයිද? v. ඒක හරි. තව ප්‍රශ්නයක් අපෙන් අහනවා. දැන් මෙයා මෙතන ඉඳලා මෙතනට එන්න ඕනේ. ඒකට ගත වෙන කාලය ඉල්ලනවා පුතා. මෙයා මෙතන ඉඳලා මෙතනට එන්න කාලය ඉල්ලනවා. මෙතනට උස කීයද? a. මෙයා එන ප්‍රවේගය කීයද? එන ප්‍රවේගය u බෙදීම 2යි. අපි දාමු එහෙනම් a ට සිරස්ස පහලට s සමානයි ut. s කියන්නේ පුතා ගමන් කරන දුර. මේ අංශුව මෙතන ඉඳලා පොළවට එන්න සිම්පල් a දුරක් ගමන් කරන්න ඕන. a දුරක්. u කියන්නේ පුතා a කියන වස්තුව පහළට ගමන් කරන වේගය මේ. a කියන වස්තුව පුතා පහළට ගමන් කරන වේගය v. පුරු v. ටයිම් එක t. අපි v හොයාගෙන තිනවා v සමාන වෙන්නේ u බෙදීම 2ට. අපිට t උක්ත කරන්න පුළුවන් 2a බෙදීම u කියලා උත්තරේ ලැබෙනවා. සම්පූර්ණ කරගන්න ඒ ගානත්. හරි. ඊළඟ ප්‍රශ්නයටත් එන්න බලන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් වූ කාර්යයක් විශාලත්වය නිව්ටන් 500ක් වූ නියත ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයක ධාවනය කෙරේ. කාර් එන්ජිම 50 කිලෝවොට් නියත ජවයකින් ක්‍රියා කරමින් පාරට ක්‍රියා කරමින් කාර්ය 25 ms ඍණයක ප්‍රවේගයකින් ධාවනය වෙන විට එහි ත්වරණය සොයන්න කියලා අපිට කියනවා. මේ මොහොතේදී කාර් එන්ජිම ක්‍රියාවිරහිත කරනු ලැබේ. එන්ජිම ක්‍රියාවිරහිත කළ මොහොතේ සිට තප්පර 50කට පසු කාර්යයේ වේගය සොයන්න කියලා අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. ගාන හොඳට තේරුම් ගන්න බලන්න කියවලා.
හරි. කාර් එකක් තියනවලු පුතා. කාර් එකක්. මේ කාර් එකට මේ කාර් එක ඉස්සරහට ගමන් මෙතන කාර් එකේ එන්ජින් එක. මේ එන්ජින් එකෙන් තමයි පුතා ප්‍රකාශන බලය කියන එක නික් වෙන්නේ. එන්ජින් එකෙන් අපි මම මෙතන ලකුණු කරනවා මේ එන්ජින් එක ඇතුලෙන් පොඩි ඊතලයක්. බලන්න මේ ඊතලයේ පටන් අරගෙන තියෙන එන්ජින් එක ඇතුලෙන්. අපි මෙන්න මෙයාට කියනවා පුතා ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය කොතනින්ද එන්නේ? ප්‍රකර්ෂණ බලය දෙන්නේ පුතා ටයර් වල තියෙන ඝර්ෂණ බලයෙන්ද? නැත්නම් වෙන කොහෙන් හරි මේකට වෙන කොහෙන් හරි නෑ. ප්‍රකාශන බලය කියන එක නිකුත් වෙන්නේ එන්ජින් එකෙන් විතරයි. වෙන කොහෙන්වත් එන්න බෑ. මේක පල්ලමක යද්දී අර පහළට තියෙන බරයේ සංරචක එහෙම අදාළ නෑ පුතා. කොහෙ ගියත් තිරසට ගියත් සිරසට ගියත් ආනතව ගියත් පහළට ගියත් උඩට ගියත් ප්‍රකාශන බලය කියන එකෙන් ඕන එන්ජින් එකෙන්. එතකොට එන්ජින් එක ඕෆ් නම් ප්‍රකාශන බලය බිඳුවයි පුතා. ඒකත් තේරුම් ගන්න ඕන. මේක කියනවා පිටිපස්සට ප්‍රතිරෝධයක් තියනවලු. ප්‍රතිරෝධී බලය පුතා යන සඳහන් කරනවා නිව්ටන් 500ක්ලු. R කියලා දාලා තියෙන රෙසිස්ටන්ට් පවර් එක. නිව්ටන් 500ක රෙසිස්ටන්ට් පවර් එකකට තමයි මේ යටත් වෙන්නේ. මෙයාගේ බර පුතා 1500යි කිලෝග්‍රෑම්. බර 1500යි කිලෝග්‍රෑම්. මෙයාගේ ජවය පුතා ජවය 50යි කිලෝවොට්. ඒ කියන්නේ 50 වැඩි කිරීම ඒ කියන්නේ 50000යි වොට්. 50000යි වොට්. අපිට අර වොට් වලින් තමයි ගාන හදන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා පුතා මේකේ ප්‍රවේගය v වලාගය මේකේ ප්‍රවේගය පුතා මේකේ v වලාගය 25යි ms ඍණ 1යි. සමහර වෙලාවට පැයට කිලෝමීටර වලින් දෙනවා. ඒ වෙලාවට ඔයා තප්පරයට මීටර වලින් හදා ගන්න ඕනේ. අපෙන් අහන්නේ පුතා ත්වරණය තමයි ක්වෙස්චන් එක වෙන්නේ. ත්වරණය තමයි මුලින්ම අහන ප්‍රශ්නේ වෙන්නේ. හරි. මේ ගාන හදනකට ලේසිම දේ තමයි ඉස්ලාම p සමාන fv කියන සමීකරණය පාවිච්චි කරන එක. p සමාන fv කියන සමීකරණය. නැත්නම් f සමාන මේ දාමගත්තත් ප්‍රශ්නයක් නැහැ. තිරසට අපි f සමානයි ma යෙදීම. f කියන්නේ පුතා තිරස්ස දකුණු පැත්තට තියෙන බලය. ප්‍රකර්ෂණ බලය දන්නේ නැහැ නේවා. දන්නේ නැහැ. f. තව තියෙනවා විරුද්ධව 500ක් තියෙනවා. 500ක්. m කියන්නේ පුතා ස්කන්ධය. ස්කන්ධ 1500යි. 1500. ඒ කියන්නේ ත්වරණය. ත්වරණය දන්නේ නැහැ පුතා. ත්වරණය අපි දන්නේ නැහැ. ඒ. මෙතනින් අපිට f ලියා ගන්න පුළුවන් 1500යි a ධන 500යි කියලා f ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දාමු පුතා අපි p සමානයි fv කියන සමීකරණය. p කියන්නේ කවුද? p කියන්නේ පුතා ජවය. f කියන්නේ කවුද? ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය. v කියන්නේ කවුද? v කියන්නේ ප්‍රවේගය. ජවය කීයද? ජවය පුතා 50000යි. 50000යි. ප්‍රකර්ෂණ බලය f පුතා. ප්‍රවේගය. ප්‍රවේගය අපි දන්නවා ප්‍රවේගය 25යි. 50000යි f වලගියත් අපි ලියාගෙන තිනවා 1500යි a ධන 500 වැඩි කිරීම 25යි කියලා. 50000යි. පුතා අපිට මේක වැඩි කරන්න පුළුවන්. 1500 වැඩි කරන්න යනවා 25න්. එතකොට 25ව 15ක් ගන්න වෙනවා. 25ව 5ක් 125න් 5 12ක් ඉතිරි. 25 එකක් 25යි. 25 යතන 12යි 32යි. 0.2යි. ඒ 25ව 5ක් පුතා 125යි 0.2යි 12500යි. මෙතන තියෙන්නේ 50000ක් 50000 නඩු වෙන 12500ක් 37500යි සමානයි 32500යි a කියලා අපිට එනවා. a සමානයි 37500යි බෙදීම 32500 සමානයි a. 0.2කට 0.2 කපන්න පුළුවන් පුතා. 25න් කපන්න පුළුවන්. 25න් කැපුවොත් 34 25 ඒවා 1යි. එතකොට මෙතන ඉතුරු වෙනවනේ පුතා 30 හරි කපන්නකෝ බලන්න 34 25 ඒවා 37 මේක 25න් කපන්න පුළුවන් 34 25 ඒවා 1යි පුතා එතන ඉතුරු වෙනව 12ක් 12යි 5යි 125ට 5 ඒවා 5යි 15යි 325 වේ පුතා 15යි නෙන්න ඕනේ හරි 30ට 25 ඒවා 1යි 32ට 7ක් 75ට කීයද 5යි 75ට 3යි
ඒ හරි 15 බෙදීම 13යි කියලා පුතා අපිට උත්තරේ ලැබෙනවා. ඒ වෙලාවේ හදාගන්න. ඉලක්කම් සුළු කරද්දී කල්පනාවෙන් සුළු කරන්න. හරි. දැන් ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඒක අහනවා. මොකද ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්නේ? මෙම මොහොතේදී කාර්ය එන්ජිම ක්‍රියාවිරහිත කරනු ලැබයන් දැක්කද? කාර්ය එන්ජිම ක්‍රියාවිරහිත කරනවා නම් පුතා මොකද්ද වෙන්නේ? ප්‍රකාශන බලය බිඳුවක් වෙනවා. තප්පර 50කට පසු කාර්යයේ වේගය මොකක්ද කියලා අහනවා. එන්ජින් එක ක්‍රියා විරහිත කළාට පස්සේ හරි එන්ජින් එක ක්‍රියා විරහිත කළ විට එන්ජිම ක්‍රියා විරහිත කළ විට එන්ජිම ක්‍රියා විරහිත කළ විට පුතා එන්ජින් එක ක්‍රියා විරහිත කළ විට අපි දානවා නැවත F සමානයි ma දානවා. එතකොට ක්‍රියා විරහිත කළාම F වගේ බිඳුවයි පුතා. මෙයා නෑ F බිඳුවයි. තියෙන්නේ පුතා. ඒ කියන්නේ F ඉන්නවා. අපි ගාමුකෝ F කියලා දාමු. F ඍණ R සමාන ස්කන්ධය කීයද? 1500යි. තොරණේ අපි A dash කියලා ගමු. F වලගේ බිඳුවයි. R පුතා 500යි. 1500යි A dash. A dash සමානයි ඍණ 500 බෙදීම 1500යි ඍණ 3න් 1යි ms ඍණ 2යි කියලා එනවා. මේන්නේ පුතා ms ඍණ 2 කගයක් 15 බෙදීම 13යි ms ඍණ 2යි. අතන ඍණ 3න් 1යි. පුතා A dash වලගේ A dash කියන්නේ තොරණේ ඍණ 3න්. ඒ කියන්නේ මන්දනයක් තියෙන්නේ. අපෙන් අහන්නේ ක්‍රියා විරහිත කළ පසු තප්පර 50කට පසු කාර්යයේ වේගය මොකක්ද කියලා අහනවා. තප්පර 50කට පසු හරි. අපි තිරස්ස දානවා පුතා. v සමානයි u දන 80 දැම්ම නම් හරි. 80. v කියන්නේ පුතා අපෙන් අහන අවසාන ප්‍රවේගය. කාර්යයේ ප්‍රවේගය අහන්නේ v. u කීයද? u කියන ආරම්භක වේගය. පුතා ගාන කියන්නේ මෙම මොහොතේදී. ඕනනම් වට ගාන ආයි බලන්න පුළුවන්. බලන්න. මෙම මොහොතේදී කාර්ය එන්ජිම. මෙම මොහොත කියන්නේ මොකද්ද පුතා? මෙම මොහොත කියන්නේ මේ කතාව ආරම්භ වෙද්දිම. මේ කතාව ආරම්භ වෙද්දි ප්‍රවේගය 25 ඉන්නේ. ඒ කියන්නේ මේ මොහොතේදී. එහෙනම් ආරම්භක ප්‍රවේගයට පුතා 25 කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පුතා මෙතන ඍණ 3න් 1යි. t තප්පර 50කට පසුව ඔමයි එන්නේ. හරි සුළු කරන්න බලන්න. 75 ඍණ 50 බෙදීම 3 v සමාන 25 බෙදීම 3යි ms ඍණ 1යි. හරි සම්පූර්ණ කරගන්න. දිග එල්වන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් තිරස් සීලිමක බලන්න තිරස් සීලිමක නිදහසේ එල්ලා ඇත ස්කන්ධය දෙකයි M P අංශුවක් සමතුලිතතාවයේ පවතී. U ප්‍රවේගයෙන් තිරස් දිශාවෙන් චලනය වන ස්කන්ධය M තවත් අංශුවක් P අංශුව සමග ගැටි එයට හාවේ. ගැටෙමින් පසුවද තන්තුව තදව පවතින අතර සංයුක්ත අංශුව සීලිමට යන්තමින් ළඟා වේ U සමානයි 18යි වර්ගමූල GL බව පෙන්වන්න කියලා අපිට කියනවා.
මෙයා M පුතා. මෙයාගේ ස්කන්ධය M. මෙයා එනවලු මෙයා ගාවට u ප්‍රවේගයෙන්. බලන්න ගානයි පාරක් කියව ගන්න බලන්න. එකක් L වල තියෙනවට පේනවා L තන්තුවකින්. තව අංශුවක් තියෙනවා M ස්කන්ධයක්. එයා u ප්‍රවේගයෙන් නැවිත් මොකද වෙන්නේ? u ප්‍රවේගයෙන් තිරස් දිශාවකට චලනය වේ. ස්කන්ධයෙන් වූ තව අංශුවක් p අංශුව සමග ගැටි ඒට හාවේ. බලන්න හොඳ වචනයක්. ඒට හාවේ. වැදගත් වචනයක්. ඒට හාවේ පුතා. කියන්නේ දෙන එකට ඇලෙනවා කියලා තියෙන්නේ. එකට හම්බ වෙනවලු. එකට ඇලෙනවලු. හරි. වෙලා ඇතිද? පැතිනේ. දැන් මෙයා u ප්‍රවේගයෙන් ඇවිල්ලා මෙයා u ප්‍රවේගයෙන් එනවා. u ප්‍රවේගයෙන් ඇවිල්ලා මෙයාගේ වදිනවා. ඒ කියන්නේ ගැටුමක් තියෙනවා පුතා. මේ තියෙන ගැටුම අවස්ථාව. මේ තියෙන ගැටුම අවස්ථාව. මෙදෙන්න මෙයා ඇවිත් මෙයාගේ ගැටෙනවා. ගැටිලා වැඩේ සිද්ධ වෙන්න හදන්නේ. අපි රූප සරහන දැන් මේකේ ගැටුම අවස්ථාව තියෙනවා. ගැටෙන අවස්ථාව තියෙනවා පුතා. ගැටෙන අවස්ථාව මේ දෙන්න ආවේගයක් හට ගන්නවා දෙන්න අතර. හැබැයි ආවේගය හටගත්තර පුතා මොකද වෙන්නේ? මේ දෙන එකට ඇලෙනවා. මේ දෙන එකට ඇලෙනවා. මේ දෙන දැන් තනි වස්තුවක් වෙනවා. මේ දෙන තනි වස්තුවක් වෙනවා පුතා. මේ දෙන තනි වස්තුවක් වෙනවා. තුනයි. මෙයා ආරම්භයේදී මේ වගේ මොන හරි v ප්‍රවේගයකින් යනවා. ගිහිල්ලා දැන් මේ තියෙන L දිග තන්තුව මම රූප සරහන් කීපයක් අඳින්න වාට තේරුම් කරගන්න. ඔයාලට පුළුවන් නම් එක රූපෙන් ගන්න හදන්න. කමක් නැහැ පුතා. එතනට එන්න පුළුවන් කියන්නේ හොඳයි. දැන් මටත් එක රූපෙන් හදන්න පුළුවන්. නමුත් ඔයාලට වැඩිපුර තේරුම් කරලා දෙන්න අවශ්‍ය නිසා තමයි මම මේක මේ විදිහට අඳින්නේ. මෙයා පුතා මේ තියෙන තිරස් සීලිමනේ. මේ තියෙන තිරස් සීලිම. මේ මං සීලිම ටික ලොකුවට ඇඳගත්තා මේකේ. මේ සීලිමට පුතා යන්තමින් ළඟා වෙනවලු. සීලිමට. හරි. යන්තමින් ළඟා වෙනවා කියන්නේ මෙයා උඩට එද්දි පුතා ප්‍රවේගය කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. යන්තමින්ලු ළඟා වෙන්නේ. මම අර ළඟට කරලා ඇඳලා තියෙන එකයි. කියවලා බලන්න. සංයුක්ත අංශුව සීලිමට යන්තමින් ළඟා වේ නම් u සමානයි වර්ගමූල 18 GL බව පෙන්වන්න තියෙනවා. ඒක තමයි කතාව. ඉතින් පුතා අපි මේකට දාමු ගම්මෙතා සංස්ථිතික නියමය මේ දිශාවට දාමු. ගම්මෙතා සංස්ථිතික නියමය. පෙර ගම්මෙතාවය සමාන කරන්න තියෙන්නේ පසු ගම්මෙතාවයට. දැන් මෙයා මෙතන ඉන්නේ නිසලතාවයේනේ ප්‍රවේගයේ බිඳුවේ ඉන්නේ. ඒතර පෙර ගම්මෙතාවය කියන්නේ පුතා මේ තියෙන ගැටුම, මේ තියෙන පෙර, මේ තියෙන පසු අවස්ථාව. එයාට තේරෙන්න ඕනේනේ. ඒතර පෙර m වැඩි කිරීම u. m වැඩි කිරීම u පුතා. මෙයාගේ ගම්මෙතාවය m වැඩි කිරීම u. ධන මෙයාගේ ගම්මෙතාවය පුතා 2m වැඩි කිරීම. මෙයාගේ ස්කන්ධය 2m ආරම්භයේ ඉන්නේ මෙයා නිසලතාවයේ ප්‍රවේගයේ බිඳුවයි සමානයි. මේ තියෙන ගැටුම අවස්ථාව. ගැටුම අවස්ථාවට ගම්මෙතා සංසිතිය ගන්නෙ නැහැ. ගැටුමෙන් පෙර අවස්ථාවයි ගැටුමෙන් පසු අවස්ථාවයි තමයි ගම්මෙතා සංසිත නියමයට ගන්නෙ. මෙයා රූපේ ඕනේ නෑ අපිට ඇත්තටම. පසු ගම්මෙතාවය ස්කන්ධය 3m ප්‍රවේගයේ v අංශු දෙකක් එකට තියෙන්නේ. මෙතනින් එනවා mu සමානයි 3mv m කැපෙනවා u බෙදීම 3 සමාන වෙනවා පුතා v ට. u බෙදීම 3 සමාන වෙනවා v ට. ඒකත් හරියි. අපි මෙයාගේ ප්‍රවේගය හොයාගත්තා. දැන් මෙයා පුතා මෙතනට යන්තමින් ළඟා වෙනවලු. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙයා ඉන්න මට්ටමේ සිට මෙන්න මේ මට්ටමට මෙන්න මේ පරතරය කීයද? මේ පරතරය L. අපිට පුළුවන් ශක්ති සංසිත නියමය පාවිච්චි කරන්න. ශක්ති සංසිත නියමය. ශක්ති සංස්ථිතික නියමය දාන්න පුළුවන්. ශක්ති සංස්ථිතික නියමය. අපි මෙතනදී ගමු විභව ශක්තිය බිඳුවයි කියලා ගමු. විභව ශක්තිය බිඳුවයි කියලා ගමු මේ මට්ටම. විභව ශක්තිය බිඳුවයි. ශක්ති සංසිත නියමයේදී වෙන්නේ පුතා ඒකෙදි වෙන්නේ පෙර ශක්තිය සමාන කරනවා පසු ශක්තියට.
මේ අවස්ථාවේ මෙන්න මේ රූපේ. දැන් පෙර ශක්තිය කීයද? දැන් මේ අපි අරගෙන තියනවා පුතා මෙන්න මේ මට්ටම විභව ශක්තිය බිඳුවයි කියලා. දැන් ඔයා මම ගන්න මට්ටම දැන් මම ගන්න මේ මට්ටම තමයි විභව ශක්තිය බිඳුවයි කියලා ගන්නෙ. පුතාට ඕනනම් උඩ මට්ටම විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තත් මට නම් ප්‍රශ්නයක් නෑ ඇත්තටම. තේරුණාද? ඕන උඩ මට්ටම ගන්නම් මම. ඔයාට ඒක ඕන නම් උඩ මට්ටම ගන්නම් විභව ශක්තිය බිඳුවයි කියලා. හරි. ඔන්න උඩ මට්ටම ගත්තා. උඩ මට්ටම ගත්තා විභව ශක්තිය බිඳුවට. දැන් පෙර කියන්නේ පුතා දැන් මේ දැන් පෙර කියන්නේ මේ අවස්ථාව පසු කියන්නේ මේක. තේරුම් ගන්න ඈ. හරි. පෙර කියන්නේ මේ අවස්ථාව. පෙර ශක්තිය, චාලක ශක්තිය. භාගයයි කොහොමද පුතා පෙර ශක්තිය ලියන්නේ? අපි පෙර ශක්තිය පසු ශක්තිය වෙනම ලියාගමු. පෙර ශක්තිය. පෙර ශක්තිය. පෙර ශක්තිය මුලින්ම චාලක ශක්තිය. චාලක ශක්තිය. පෙර ශක්තිය මුලින්ම පුතා චාලක ශක්තිය. භාගයයි mv වර්ග. භාගයයි m කියන්නේ පුතා ස්කන්ධය. මෙයාගේ ස්කන්ධය 3යි m. v වර්ගය. භාගය වැඩි කිරීම 3යි m v. මෙච්චර දඟලන දෙයක් නැහැ නේද? ඔයාලට තේරෙනවනේ පුතානේ. ඔයාලට තේරෙනවා පෙර ශක්තිය පසු ශක්තියට සමාන කරලා එකපාර උත්තර ගමුනේ. කාලේ නාස්ති කරන්නේ ඇයි? පෙර ශක්තිය සමානයි පසු ශක්තිය. හරි. පෙර ශක්තිය ලිව්වොත් භාගයයි මෙයාගේ ස්කන්ධය එකපාරටම 3යි m. ඊට පස්සේ පුතා ප්‍රවේගය v වර්ග. සිද්ධාන අයිපාරක් ලියමු. පෙර ශක්තිය සමානයි පසු ශක්තිය කියලා. හරි. භාගයයි ස්කන්ධය පුතා 3යි m. ප්‍රවේගය v වර්ග. දැන් මෙතනදී විභව ශක්තිය ලියන්නත් ඕනේ. දැන් විභව ශක්තිය බිඳුවයි කියලා අරගෙන තියෙන පුතා උඩ මට්ටම. අපි දන්නවා විභව ශක්තිය ශූන්‍ය මට්ටමට වඩා යට මට්ටමකින් නම් ඉන්නේ විභව ශක්තිය ඍණාගයක්. එහෙනම් මේ අවස්ථාවේ විභව ශක්තිය පුතා ඍණාගයක්. ඍණ 3m g h එක h කීයද? h එක l. ඍණ 3m g l. හරි. සමානයි පසු ශක්තිය. පුතා මේ පසු කියලා ගන්න මේ අවස්ථාවේ විභව ශක්තිය බිඳුවයි. මේකේ ප්‍රවේගයත් බිඳුවයි. චාලක ශක්තියත් බිඳුවයි. ඒක නිසා අපිට ගන්න පුළුවන් 3m v වර්ගයේ බෙදීම 2 ඍණ 3m g l සමානයි බිඳුවයි. m 3m ට 3m කපන්න පුළුවන්. v වර්ග බෙදීම 2 ඍණ gl සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. v වර්ග සමානයි 2යි gl කියලා ගන්න පුළුවන්. පුතා v සමාන වෙන්නේ u බෙදීම 3ට. මේ u බෙදීම 3 වර්ගය සමානයි 2යි gl. u වර්ගයේ බෙදීම 9 සමානයි 2යි gl. u වර්ගය සමානයි 18යි gl කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. සම්පූර්ණ කරගන්න.